සුබ දවසක් සියලු දෙනාටම. Have a nice day. English life. English life. මොකද්ද මේ English life කියලා කියන්නේ? English කියන්නේ ඉංග්‍රීසි භාෂාව, life කියලා කියන්නේ ජීවිතය. මෙන්න මේ English life මේ දෙක එකතු වුණාම අපේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන දැනුම ලබා දෙන English life වැඩසටහනත් සමග අද ඉඳලා ඔබ එකතු වෙනවා. හොඳයි. එහෙනම් මේ අලුත් පාඩම් මාලාව ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕන. ඔයාලා සියලු දෙනාම මං හිතන්නේ අපිත් එක්ක අද ඉඳලා English life පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්නේ මං හිතන්නේ හරිම කැමැත්තෙන්. එහෙම නේද? හොඳයි. එහෙනම් මෙන්න මේ English life පාඩම් මාලාව ගැන පොඩි හැඳින්වීමක් කරන එක මගේ යුතුයකමක්. අවුරුදු ගාණක් තිස්සේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව පන්ති පවත්වමින් එන අතරතුර මට හිතුණා ලංකාවේ ඉන්න සහ පිට රටවල් වල ජීවත් වෙන බොහෝමයක් දෙනාට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න මේ YouTube channel එක හරහා වැඩසටහනක් කරොත් හොඳයි කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට කාලයක් හිතලා මේ වැඩසටහන ආරම්භ කරා. මං හිතන්නේ ඔයාලා ලැබපු අති විශිෂ්ට ජයග්‍රහණයක් කියලා මං හිතනවා මේ YouTube channel එක launch කරේ එක ගැන. ඉතින් අද ඉඳලා ඔයාලට අලුත්ම නැවුම් විදියට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පුළුවන් ලස්සන channel එකක් ඔයාලට හම්බෙලා තියෙනවා. ඔයාලා මේ වැඩසටහනට ඉස්සෙල්ලා මගේ තවත් තියෙනවා වීඩියෝ ක්ලිප් 3ක්. මේ 3 ප්‍රථමයෙන් නරඹන්න 1 2 3 කොටස් 3 නරඹලා අපිට subscribe කරන්න, bell icon එක click කරන්න. ඔයාගේ ඉංග්‍රීසි දැනුමට අවශ්‍ය කරන ඔයාට ඉංග්‍රීසි කතාව දියුණු කරගන්න අවශ්‍ය අලුත් වැඩසටහන් ඔයාට නිතරම අහන්න දකින්න පුළුවන් වෙයි. ඉතින් අපේ මේ වැඩසටහන අති විශිෂ්ට සහ ඔයාගේ ජීවිතය අලුත්ම තැනකට ගෙනියන වැඩසටහනක් වෙනවා නියතයි. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලා සියලු දෙනාටම ආරාධනා කරනවා. අද පාඩමෙන් අපි බලාපොරොත්තු වෙනවා කතා කරන්න ඔයාට අත්‍යවශ්‍යම ව්‍යාකරණ රටා කීපයක් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න. හොඳයි. දැන් බලමු වාක්‍යයක් නිර්මාණය කරන විදිය. ඉංග්‍රීසි වාක්‍යයක් නිර්මාණය කරන්න. අපි දන්නවා ඉංග්‍රීසි කතාවේදී තාමත් වැදගත් දෙයක් තමයි මේ වාක්‍ය රටා. එහෙම නැත්නම් ව්‍යාකරණ රටා කියලා අපි කියනවා. දැන් මේ ව්‍යාකරණ රටා ඔබට පැහැදිලිව පුළුවන් නම් හොඳට ඉංග්‍රීසි කතා කරන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් පළමුවෙන්ම ඔයා දැනගන්න ඕන මේ වාක්‍යයක් නිර්මාණය කරන විදිය. වාක්‍යයක් නිර්මාණය කරන විදිය. පැහැදිලිව අවබෝධ කරගන්න මේ වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද කියන එක. right. දැන් අපි ඉංග්‍රීසි කතා කරන්න, සිංහල කතා කරන්න, දෙමළ කතා කරන්න අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ ව්‍යාකරණ රටා. මෙන්න මේ ව්‍යාකරණ රටා නිර්මාණය කරද්දී පළමුවෙන් අපි දැනගන්න ඕන මේ ව්‍යාකරණ රටාවේ එහෙම නැත්නම් මේ වාක්‍ය තුල මොනවාද අන්තර්ගත වෙලා තියෙන්නේ කියන එක. ඒක පළමුවෙන්ම අවබෝධ කරගන්න ඕන. දැන් මම කියනවා මම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි උගන්වනවා. මොකද්ද කියන්නේ? මම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි උගන්වනවා. කවුද උගන්වන්නේ? මම. right? මොනවද උගන්වන්නේ? ඉංග්‍රීසි. right? මම ඉංග්‍රීසි උගන්වනවා. එතකොට දැනගන්න ඕන කවුද උගන්වන්නේ?
මොනවද උගන්වන්නේ කියලා. පැහැදිලි නේද? අන්නේ වගේ හැම වාක්‍යයක් තුලම කවුද කරන්නේ? මේ ක්‍රියාව කරන කෙනා අපි කියනවා මොකද්ද? සබ්ජෙක්ට් එක කියලා. වාක්‍ය තුල ක්‍රියාව කරන කෙනාට අපි කියනවා සබ්ජෙක්ට් එක කියලා. එතන වාක්‍යයක් නිර්මාණය කරද්දී ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන දෙයක් තමයි මේ සබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් අපි කියනවා කර්තෘ කියලා. එහෙමනම් වාක්‍ය තුල ක්‍රියාව කරන කෙනාට doer of the sentence doer of the sentence කවුද? සබ්ජෙක්ට් එක. එහෙම නැත්නම් කර්තෘ. එහෙම නැත්නම් doer of the sentence කියලා අපි කියනවා. right? මේ සබ්ජෙක්ට් එක යටතට කවුද එන්න පුළුවන්? සබ්ජෙක්ට් එක යටතට කවුද එන්න පුළුවන්? right? I, we, you, they, he, she, it. එහෙම නැත්නම් ඕනම නමක් යොදා ගන්න පුළුවන් මේ සබ්ජෙක්ට් එක යටතට. පැහැදිලිද? ඒතර වාක්‍යයක් නිර්මාණය කරද්දී ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා කර්තෘ එහෙම නැත්නම් සබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් එක යටතට මම කිව්ව පැහැදිලිව I, we, you, they, he, she, it. එහෙම නැත්නම් ඕනම නමක් මේ යටතට එන්න පුළුවන් කියන එක. පැහැදිලි නේද? උද්දට අවබෝධ කරගන්න මේක වාක්‍ය දහස් ගාණක් නිර්මාණය කරත් මේ සබ්ජෙක්ට් එක කියන්නේ මොකක්ද? verb එක කියන්නේ මොකක්ද? object එක කියන්නේ මොකක්ද? එහෙම දන්නේ නැත්නම් කවදා හරි වාට ප්‍රශ්නයක් ඇති වෙනවා. කියන්නේ වාක්‍ය නිර්මාණය කරන විදිය දන්නේ නැත්නම් right ඉංග්‍රීසි කතා කරාට වැඩක් නැහැ. මම කියන්නේ මේ ආධුනික ඉංග්‍රීසි කතා කරන්න උත්සාහ කරන කෙනෙක් ගැන පමණයි. right ආධුනික ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන කෙනෙකුට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ ව්‍යාකරණ රටා ගැන පුළුල් අවබෝධයක් ලබා ගැනීම. ඒ සඳහා පැහැදිලිව එකින් එක මේ පුංචි දේවල් ගැන හොඳට අවධානය යොමු කරගන්න ඕන. වාක්‍ය 5-6ක් දීලා තටාබායි කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔයා හොඳට ඉගෙන ගන්න මෙන්න මේ රටාව නිර්මාණය කරන විදිය. පොඩ්ඩක් ටයිම් එක මේකට ස්පෙන්ඩ් කරන්න ඕන. right? විනාඩි 5න් මේක ඉවර කරන්න ගියොත් ඉංග්‍රීසි කතාව හදාගන්න හම්බෙන්නේ නැහැ. ඒ ගැන හොඳ අවබෝධයක් ඔබ ළඟ තියෙන්න ඕන. පැහැදිලි අවබෝධයක් ඔබ ළඟ තියෙන්න ඕන. දැන් වාක්‍යයක් නිර්මාණය කරද්දී අත්‍යවශ්‍ය වෙන දේ ඔයා දන්නවා මොකද්ද සබ්ජෙක්ට් එක මොකද්ද කියන එක දන්නවා. right? අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ මොකද්ද මේ ක්‍රියාපදය කියන්නේ මොකද්ද කියන්නේ? ක්‍රියාපදය. එහෙම නැත්නම් අපි කියනවා verb එකක් කියන්නේ මොකක්ද කියලා. verb එකක් කියන්නේ මොකක්ද කියලා. ක්‍රියාව. verb එකක් කියන්නේ ක්‍රියාව. activities what we are doing. very simple. activities what we are doing. අපි කරන කියන දේවල් වලට අපි කියනවා ක්‍රියාවන් කියලා. right? එතකොට අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මම දැන් මොනවද කරන්නේ? ටීච් කරනව නේද? ටීච් කරන එක ක්‍රියාපදයක්. මම කරන දෙයක්. මොකද්ද මම කරන්නේ? ක්‍රියාවක්. right? මොකද්ද මම කරන්නේ? ටීච් කරන එක. teach is a verb. right? teach කියන පදය ක්‍රියාපදයක්. right? listen කියන්නේ ඇහුම්කන් දෙනවා. කෙනෙකුට ඇහුම්කන් දෙනකොට අපි කියනවා listen කියලා. ඒක මොකද්ද? ඒක ක්‍රියාපදයක්. watch කියන්නේ බලනවා. right? රූපවාහිනිය නරඹනවා. watch. right? ඒක ක්‍රියාපදයක්. dance කියන්නේ ක්‍රියාපදයක්. sing කියන්නේ ක්‍රියාපදයක්. speak කියන්නේ ක්‍රියාපදයක්. මේ ආදී වශයෙන් අපි කරන කියන හැම දෙයක්ම ක්‍රියාපද. right? අපි කරන දේවල් වලට අපි කියනවා
ක්‍රියාපද කියලා. right? ඔයා දැන් subject එක දන්නවා ක්‍රියාව. එහෙම නැත්නම් verb එක මොකක්ද කියන එක දන්නවා. පැහැදිලි නේද? අපි කරන දේවල් වලට අපි කියනවා ක්‍රියාවන් කියලා. verbs කියලා. දැන් sentence එකකට මේක අපි ගලපලා ගත්තොත් කොහොමද? I speak English. මම ඉංග්‍රීසි කතා කරනවා. I speak English. I කියන එක මොකද්ද? අපි ඉගෙන ගත්ත ආකාරයට I කියන්නේ subject එක. speak කියන්නේ මොකද්ද? ඒක ක්‍රියාවක්. කතා කරනවා ක්‍රියාවක්. ඒක ක්‍රියාපදයක්. right? I speak. I speak what? මොනවාද මම කතා කරන්නේ? English. I speak what? I speak English. English is the object of this sentence. right? මේ sentence එකේ object එක මොකද්ද? English. I subject speak කියන්නේ මොකද්ද? verb එක. දැන් ඔයාලට හොඳට පැහැදිලි වෙන්න ඕන මොකද්ද මේ ක්‍රියාපදයක් එහෙම නැත්නම් verb එකක් කියන්නේ subject එක කියන්නේ මොකද්ද කියන එක. පැහැදිලි නේද? I write a letter. I write a letter. මම ලියුමක් ලියනවා. I කියන්නේ කවුද? I කියන්නේ subject එක. කර්තෘ. right? Write කියන්නේ මොකද්ද? ක්‍රියාපදය. right? ක්‍රියාපදය තමයි write. ලියනවට අපි කියනවා write කියලා. ලියන එක ක්‍රියාවක්, ඒක ක්‍රියාපදයක්. එතකොට write කියන්නේ ක්‍රියාපදය. I write a letter. මම ලියුමක් ලියනවා. I කියන්නේ subject එක, write කියන්නේ verb එක. පැහැදිලි නේද? දැන් ඔයා දන්නවා subject එක මොකද්ද, verb එක මොකද්ද කියන එක. මම තවත් උදාහරණයක් දෙනවා. right? තවත් උදාහරණයක් ගන්නවා. මම පොත කියවනවා. I read a book. I read a book. I කියන්නේ subject එක, read කියන්නේ verb එක, a book කියන්නේ object එක. දැන් ඔයා දන්නවා subject එක, verb එක, object එක. මේ වාක්‍ය නිර්මාණය කරද්දී ඔයාට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ subject එක, verb එක සහ object එක කියලා කියන්නේ. ඒකයි මම පුනා මේක හැමතිස්සෙම කීකේ වගේ ඔළුවට දාන්නේ. පළවෙනි lesson එකේ විතරයි මේක පැහැදිලි කරන්නේ. right? මේ පළවෙනි වීඩියෝ ක්ලිප්ස් කීපෙදි විතරයි මේක පැහැදිලි කරන්නේ. එතනින් එහාට ඔයාට අනිවාර්යයෙන්ම මේක පුහුණු වෙන්න ඕන. ඔයා පුහුණු වෙලා තමන් ගලප ගන්න ඕන. මේක කීප සැරයක් ඔළුවට ගියාට පස්සේ ඔයාගේ මයින්ඩ් එකේ මේක පොසිෂන් වෙනවා. right? මේක තැම්පත් වෙනවා. right? එතකොට ඔයාට මේක වාක්‍ය නිර්මාණය කරද්දී හරිම ලේසියෙන් වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලි නේද? එතකොට subject එක මොකද්ද, verb එක මොකද්ද, object එක මොකද්ද කියන පැහැදිලි අවබෝධයක් ඔයා ලබා ගන්න ඕන. right? මම කියනවා ඔහු ස්ටෝරි එකක් ලියනවා. ඔහු ස්ටෝරි එකක් ලියනවා. කොහොමද කියන්නේ? he. ඔහු කියන්නේ අපි යොදා ගන්නවා he. right? ඔහු ස්ටෝරි එකක් ලියනවා. he writes a story. he writes a story. පැහැදිලි නේද? he writes a story. right? he කියන්නේ subject එක, writes කියන්නේ verb එක, story කියන්නේ object එක. දැන් හොඳට පැහැදිලි වෙන්න ඕන මේක. right? අපි වාක්‍යයක් ගත්තම subject එක තියෙනවා, verb එක තියෙනවා. එතකොට වාක්‍යයේ ඉතිරි කොටස අපි බෙදනවා object එක සහ තවත් කීපයකට. අපි ඒක අපි ඉදිරියේදී කතා කරනවා. දැනට අපි මතක තියාගන්න ඕන subject එක කියන්නේ මොකද්ද? object එක කියන්නේ මොකද්ද? verb එක කියන්නේ මොකද්ද? මෙතන පැහැදිලි කරන්නේ මේ verb එක. right? අපි කරන කියන දේවල්, right? අපි කරන කියන දේවල් verbs කියලා අපි හඳුනාගත්තා. පැහැදිලි නේද? නැවත මම කිව්වොත් පිහිනනවට අපි කියනවා swim. swim කියන්නේ පිහිනනවා. ඒක ක්‍රියාපදයක්. talk කියන්නේ කතා කරනවා. ඒක ක්‍රියාපදයක්. sleep කියන්නේ නිදා ගන්නවා.
ඒක ක්‍රියාපදයක්. පැහැදිලි නේද? buy මිලදී ගන්නවා ක්‍රියාපදයක්. build right ගෙයක් අපි ගොඩ නගනවා right ගෙයක් හදනට අපි කියනවා build කියලා. build a house build කියන එක ක්‍රියාපදයක්. build a house build කියන්නේ ක්‍රියාපදය. right පැහැදිලි නේද? එතකොට ඔයා දැනගන්න ඕන මේ ක්‍රියාපද අපි ඉස්සරහට ක්‍රියාපද විශාල ප්‍රමාණයක් සමග වාක්‍ය රටා විශාල ප්‍රමාණයක් කතා කරනවා. දැනට ඔයා මතක තියාගන්න ඕන මොකද්ද සබ්ජෙක්ට් එක කියන්නේ මොකද්ද verb එක කියන්නේ කියන එක පමණයි. පැහැදිලි නේද? අන්න ඒ ගැන හොඳ අවධානයක් යොමු කරමින් වාක්‍ය පුළුවන් තරම් නිර්මාණය කරන්න ඕන. right ඒක ඊටාම වැදගත් දෙයක්. okay all the best